එහෙමනම් ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ආරාධනාව අද දේශනාව සිදු කරන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, චක්කුං උදපාදි ධර්මදේශනා මාලාව තුලින් මෛත්‍රී භාවනාව කියන මාතෘකාව යටතේ ත්‍රිපිටකයේ සඳහන් ආකාරයෙන්ම දේශනා කීපයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. එහි පළමුවෙනි ධර්ම දේශනාව තමයි අද මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ සසරින් මිදීම බලාපොරොත්තු වෙන පුද්ගලයෙකුට තිදොර සංවරය අත්‍යවශ්‍යයි කියන කාරණාව නිතර නිතර දේශනා කොට වදාලා. පින්නතුනි, ඒ තිදොර සංවරය කියන කාරණාව පිළිබඳව සඳහන් කරනකොට කයයි වචනයයි දෙක සීලෙන් සංවර වෙනවා. නමුත් මනස සංවර කර ගැනීම කියන කාරණාව භාවනාවෙන්ම කළ යුතු දෙයක්. කය වචනේ දෙකම සංවර කරන පුද්ගලයා තමන්ගේ මනස සංවර කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අයට මේ භාවනාව අත්‍යවශ්‍යයි. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ මනසත් සංවර කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ගැළපෙන විදිහේ භාවනා ක්‍රම ගණනාවක් දේශනා කරලා තියෙනවා. පැය 24 පුරාම කරන්න පුළුවන් භාවනා ක්‍රම භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒ අතර ආරක්ෂිත භාවනා කියලා
භාවනා ක්‍රම 4ක් අපිට දේශනා කරනවා. පින්නතුනි, එහි පළවෙනි භාවනා ක්‍රමය තමයි බුද්ධානුස්සති භාවනාව. දෙවනුවට සඳහන් කරන්නේ මෛත්‍රී භාවනාව. ඊළඟට සඳහන් කරනවා අසුභ භාවනාව. හතරවෙනියට සඳහන් කරනවා මරණ සතිය. මේ භාවනා ක්‍රම 4 තමන්ගේ ආරක්ෂක භාවනාවන් හැටියට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මෛත්‍රී භාවනාව වැනි භාවනා ක්‍රම යම් තැනකට ගියහම මුල් අවදියේම පටන් ගන්න සුදුසු භාවනා හැටියටයි දේශනා කළේ. භාවනාව දියුණු කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම ප්‍රගුණ කළ යුතු භාවනාව. මේ මෛත්‍රී භාවනාව ඒ සඳහා ඉතා විශේෂයි. පින්නතුනි, එහෙම සඳහන් කළේ මොකද ආනාපාන සතිය වාගේ ඉතා උසස් භාවනා ක්‍රමයක් ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් යම් ස්ථානයකට භාවනා කරන්න යනවා නම් ඒ ස්ථානයේදී ඒ භාවනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පුරුදු පුහුණු වීමට තියෙන බාධාවල් නැති කිරීම සඳහා මෛත්‍රී භාවනාව විශේෂයෙන් අවශ්‍ය වෙනවා. තිරිසනුන්ගෙන් තියෙන බාධා, අමනුෂ්‍යයන්ගෙන් තියෙන බාධා, ඒ වගේම මනුෂ්‍යයන්ගෙන් තියෙන බාධා, තමන්ගේ ශරීර අභ්‍යන්තරයෙන් ඇතිවෙන බාධා, එවන් බාධා නැති කරගන්න මේ මෛත්‍රී භාවනාවෙන් පුළුවන්කම තියෙනවා. පින්නතුනි, අනෙක් භාවනා ක්‍රම තුලිනුත් වේදනාවන් නැති කරන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් මෛත්‍රී භාවනාව ඒ සඳහා විශේෂයි කියලා දේශනා කරලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ ඉරියාපත භාවනාව ගැන. සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ කොටස් 14ක් පින්නතුනි සඳහන් කරලා තියෙනවා. එයින් පළමුවෙනි කොටස ආනාපාන සතිය. දෙවෙනි කොටස ඉරියාපත භාවනාව. ඉරියාපත භාවනාව ඕනෑම කෙනෙකුට වඩන්න පුළුවන් භාවනාවක්. පින්නතුනි, යම් කෙනෙක් හිතනවා නම් අපහසුයි කියලා භාවනාව දියුණු කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉරියාපත භාවනාවත් කොහොම හරි වඩන්න පුරුදු කරන්න ඕනේ. මොකද ඒක අනිවාර්ය අංගයක් බව සඳහන් කරනවා. සාමාන්‍ය ජීවිතයේදී අපි එදිනෙදා කරන කටයුතු, අපි ඉන්න ඉරියව් පිළිබඳව සිහිය පැවැත්වීම අත්‍යවශ්‍යම නිසා ඉරියාපතයත් ප්‍රගුණ කළ යුතුමයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. එහෙමනම් පින්නතුනි, මේ විශේෂ වූ ආරක්ෂිත භාවනා ක්‍රම 4 යම් කෙනෙක් යම් ප්‍රමාණයකින් හෝ ප්‍රගුණ කරලා තියෙනවා නම් ඔහුට අනෙකුත් භාවනා ක්‍රම මනාව දියුණු කරගන්න හැකියාව ඇති වෙනවා. මේ භාවනා ක්‍රම 4 ඒ සඳහා මහත් වූ පිටුවහලක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සතරාරක්ෂක භාවනා කියන කාරණාව යෝගියෙකුට ඊටාම විශේෂයි. පින්නතුනි, මේ භාවනා ක්‍රම 4න් අපි මේ දේශනා මාලාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මෛත්‍රී භාවනාව කියන කාරණාව. පින්නතුනි, මේ සඳහා දැනගත යුතු කරුණු බොහොමයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි
කරණීය මත්ත සූත්‍රය දැනගන්න ඕනේ. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න සූදානම් වෙන කෙනෙක්. මේ කරණීය මත්ත සූත්‍රයේ තියෙන්නේ ගාථා 10ක්. නමුත් පින්නතුනි ඊටාම සුළු කොටසක් වාගේ තමයි අපිට පේන්නේ. ඒ වුණාට කරණීය මත්ත සූත්‍රය කියලා කියන්නේ ඊටා දීර්ඝ සූත්‍රයක්. මේ දේශනා මාලාව යටතෙම පහුගිය දිනවල අපි කරණීය මත්ත සූත්‍රයෙන් යම් ප්‍රමාණයක් කරුණු සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කළෙත් මේ මෛත්‍රී භාවනාව කියන මාතෘකාව සඳහා මේ සූත්‍ර දේශනාවේ කරුණු අත්‍යවශ්‍යම වෙන නිසා. ඒ නිසා දැන් කරණීය මත්ත සූත්‍රයේ පිළිබඳව යම් අවබෝධයක් ඔබට තියෙනවා. ඒ අවබෝධයත් එකතු කරගෙන මෙතෙන් පටන් මෛත්‍රී භාවනාව සම්බන්ධ කරුණු අපේ ජීවිතයට ගලප ගනිමින් මේ උසස් භාවනා ක්‍රමය අපි ප්‍රගුණ කරන්න උත්සාහ කරමු. පින්නතුනි මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ ද්වේෂය කියන කාරණාව. මෛත්‍රී භාවනාව වඩන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ද්වේෂය පිළිබඳව කරුණු කාරණා මනාව ඉගෙන ගන්න එක පින්නතුනි හරි වටිනවා. ඒ සඳහා ආඝාත පටිවිනේ සූත්‍රය, මෙත්තානිසංස සූත්‍රය, බාගි සූත්‍ර කියවලා තියෙන එක මේ වෙලාවට බොහොම ප්‍රයෝජනවත්. පින්නතුනි ඉදිරියට මේ සූත්‍ර පිළිබඳවත් අපි යම් ප්‍රමාණයක් කරුණු සාකච්ඡා කරමු. අපි සිහිපත් කළා මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ කාරණාව ද්වේෂය කියලා. පින්නතුනි අපි භාග්‍යතුන් වහන්සේ මේ ද්වේෂය ගැන සඳහන් කරපු ඉතා විශේෂ කරුණු තියෙනවා. මොකද ද්වේෂය නිවන් මගට ඒ තරම්ම බාධාවක්. ඒ වගේම ද්වේෂය සුගතියට මහ ලොකු බාධාවක්. යම් කෙනෙක් මරණාසන්න කාලේ ද්වේෂ සහගතව මරණයට පත් වුණොත් අපේ පින්නතුන් ධර්ම දේශනා තුලින් අහලා තියෙනවා ඊටා අවාසනාවන්ත ඉරණමකට තමයි සමහරලාට මූණ පාන්න සිද්ධ වෙන්නේ. ජීවිතේ හුඟක් පින් කරලා තියෙන අය, ජීවිතේ හුඟක් සිල් රැකලා තියෙන අය. නමුත් මේ අවසාන මොහොත ද්වේෂ සහගත නම් ඒ වෙලාවට ඇති වෙන ද්වේෂය පාලනය කරගන්න අපහසු නම් සමහර වෙලාවට තමන් එතෙක් ජීවිතය තුළ කරපු කුසල් පසෙක දාලා මේ අවසානයේ ඇති වෙලා තියෙන අකුසල චිත්තයත් එක්ක අපිට ඊටා පහත් උපතක් කරා යන්න සිද්ධ වෙන්න පුළුවන්. ආන් එයින් මිදෙන්නත් මෛත්‍රී භාවනාව වඩලා තියෙන එක පින්නතුනි ඊටාම වටිනවා. මොකද සඳහන් කරනවානේ ද්වේෂ සහගතව මරණයටපත් වුණොත් නිරයක ඉපදෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එහෙම නැත්තම් තිරිසන් අපායේ විස සහිත සතෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාවත් බොහොම වැඩි. විස සහිත සතෙක් කියලා කියහම නයෙක්, පොළඟෙක්, කුණකටුවෙක්, මාවිලේ, ගෝනුස්සෙක් මේ ආදී විස සහිත සත්තු බවට පත් වෙන්නත් පුළුවන්. එහෙමත් නැති වුණොත් යක්ෂයෙක්, යක්ෂණියක් බවට පත් වෙන්නත් පුළුවන්. ත්‍රිපිටකයේ බොහෝ දේශනාවල් වලින් අපිට එවන් අවස්ථා මුණ ගැහෙනවා. පින්නතුනි කාලි යක්ෂණියගේ කතාව ඔබ හොඳට අහලා තියෙන කාරණාවක්. ද්වේෂය නිසානේ යක්ෂණියක් බවට පත් වෙන්නේ. මං හිතන්නේ පහුගිය කාලේ ඔබ ඇහුවා ජයද්දිස කියන
ජාතක කතාව ඇසුරින් කරපු ධර්ම දේශනා කීපයක්. එතනත් පංචාල රජ්ජුරුවන්ගේ අග්‍රමහේෂිකාවගේ දරුවෝ යක්ෂණියක් විසින් කනවා. පෙර භවයක එකම ස්වාමියාගේ භාර්යාව දෙදෙනෙක් වෙලා හිටපු කාලේ එක භාර්යාවක් ඇයට කරපු සාපයක් නිසා. එහෙම නැත්නම් ඇය පිළිබඳව ද්වේෂසිතින් කරපු ප්‍රකාශය නිසා ඇය යක්ෂණියක් වෙලා නැවත ඇවිල්ලා පලිගන්නවා. නමුත් ද්වේෂය නිසා ඇය යක්ෂණියක් වෙලා. අපේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන්ම අරහත්වේ හොයාගත්ත දාරුචීරිය මහරහතන් වහන්සේ. අනාගාමී ආර්ය ශ්‍රාවකයෙකු වෙච්ච පුක්කුසාති භික්ෂුව සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් වුණ සුප්‍රබුද්ධ. ඒ වගේම තඹදාටික චෝර කියන හොරෙක්. මේ 4 දෙනාම ජීවිතක්ෂයට පත් වෙන්නේ එකම විදිහට. එළදෙනක් විසින් පහර දීලා තමයි ජීවිත නැති කරන්නේ. නමුත් ඒ යක්ෂණියක් ඒ වෙලාවට එළදෙනකගේ වෙස් අරගන්නවා. සංසාරي හුඟක් ඈත භවයක මේ 4 දෙනා විසින් කාන්තාවක් ඝාතනය කරලා තියෙනවා. අන් ඒ වෙලාවේ ඒ කාන්තාව ද්වේෂසිතින් කරපු ප්‍රකාශය මරණසන්න වෙලාවේ ඒ යක්ෂණියක් වෙලා ඉපදිලා මේ කාලේ මේ පලි ගැනීම කරනවා. මේ කාලෙත් පින්නතුනේ ඒකේ ඊළඟ භයානක බව යක්ෂණියක් නමුත් රහතන් වහන්සේ නමකගේ දිවිතොර කළා. ආනන්තරීය කර්මයක්. අනාගාමීන් වහන්සේ නමකගේ දිවිතොර කළා. ඊට බරපතල අකුසල කර්මයක්. සෝවාන් වහන්සේත් එහෙමයි. එතකොට මේ මහා බරපතල අකුසල කර්ම නිසා යක්ෂණිය අද නැවත අවීචී පැහැෙනවා. නමුත් එදා වරදක් කළත් මේ ආර්ය ශ්‍රාවකයන්ගෙන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. අනාගාමීන් වහන්සේ බඹලොව ඉපදුනා. සෝවාන් වහන්සේ දෙව්ලොව ඉපදිනවා. ඒ විතරක් නෙමෙයි ජීවිතයේ අවසන් වෙන දවසේ ඒට ආසන්නම වෙලාවේ අති උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේට කැඳ දානයක් පූජා කරලා දන් දුන්න ප්‍රීතිය භුක්ති විඳ විඳ හිටපු තඹදාටික චෝර නැමැති 55 අවුරුද්දක් මිනිසුන්ම ඝාතනය කළ මේ පුද්ගලයා දෙව්ලොව ඉපදුනා කියලා සඳහන් කරන්නේ. අවසන් මොහොතේ කරගත්ත පින නිසා. පින්නතුනි මේ කාරණාවෙන් අපිට පේනවා මේ ද්වේෂය කියන ධර්මතාවය කොයිතරම් භයානකද කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ ද්වේෂය පිළිබඳව කරුණු දක්වනකොට එක තැනක සඳහන් කළා මේ ක්‍රෝධයේ අඩු වැඩි බව කොහොමද ඇති වෙන්නේ? දේශනා කරනවා යම් කෙනෙක් තුල ද්වේෂය මුලින්ම ඇති වෙනකොට ක්‍රෝධය උපදිනකොට ඒ ක්‍රෝධය විසින් පුද්ගලයාගේ සිත කැළඹීමකට ලක් කරනවා කියලා. නැවත හැකිලීමකට ලක් කරනවා. තව ටිකක් ද්වේෂය උසස්ව වැඩෙනකොට පුද්ගලයාගේ අණු සොලවනවා කියලා සඳහන් කරනවා. වචන ප්‍රකාශ කරනවා. නැත්නම් කේන්තියේ වැඩිකමට කටින් වචන පිට නුනත් අණු සොලවනවා. වචන පිට නොකර. එහෙම අවස්ථා අපි දකිනවා. ඊළඟට සඳහන් කරනවා ඊළඟ වතාවේ ඊටාම රළු පරළු වචන, දේශ සහගත පරුස වචන ඔහුගේ කටින් පිට වෙන්න පටන් ගන්නවා. තවත් දේශයේ ටිකක් උත්සන්න වෙනකොට වචන පිට කරන ගමන් ඔහු වටපිට බලනවා. ඒ වටපිට බලනකොට අවට දැක්කොත් කිසියම් දණ්ඩක් එහෙම නැත්නම් ආයුධයක් ඒ දේවල් අතට ගන්නවා. පහර නුදුන්නත් ඊළඟ සැරේ ඒ දණ්ඩ ආයුධය ඔසවනවා පහර දෙන්න වගේ. තවත් ටිකක් බලවත් වෙනකොට ඒ ආයුධ වලින් දමලා ගහනවා. ඒ පොළු කෑලි වලින් ගල් කැට වලින් දමලා ගහනවා.
ළඟ ඉන්නවා නම් පහර දෙනවා. අන්‍ය පුද්ගලයන්ගේ සිරුරු ඒ තුලින් කපලා කොටලා සිදුරු කරලා දානවා. නැවත අඟ පසඟ කඩලා දානවා. ජීවිතේ නැති කරනවා. අවසානයේ තමන් කනස්සල්ලටපත් වෙනවා. ද්වේෂයේ හැටි. පස්සේ තමයි හිතෙන්නේ මං ඉක්මන් වුණා වැඩි කියලා. මොන හේතුවකට ඒ වෙලාවේ මම එතෙන්ට ගියාද පස්සේ එහෙම හිතනවා. නමුත් ද්වේෂයේ විසින් මා විසින් බොහෝ බරපතල අපරාධ කරවලා ඉවරයි ඒ වෙනකොට. දීර්ඝ කාලයක් සංසාරේ දුක් විඳින්න අවශ්‍ය කරුම රැස් කරවලා ඉවරයි මේ වෙනකොට. දැන් පසුතැවුණ කියන එක රැස් කරගත්ත කර්ම වලින් බේරෙන්න හේතුවක් නෙවෙයි පින්නතුනි. ආන් ඒ නිසා හරි වටිනවා මෛත්‍රියක් ප්‍රගුණ කරන එක. මෙවන් අකුසල කර්ම වලින් බේරෙන්නේ හොඳම අවස්ථාවක්. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගැන කරුණු දක්වනකොට තවත් විශේෂ කරුණු රාශියක් පැහැදිලි කරනවා. අපි ඒ ගැන ටිකක් දැනගන්න එක වටිනවා. මොකද ද්වේෂයේ මැඩලන්න මේ මෛත්‍රී භාවනාව වඩන්න කැමති වෙන කෙනෙක් පුරුදු කරන්න අදහස් කරන කෙනෙකුට මේ කරුණු දැනගන්න එක වටින නිසා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධයෙන් රත් වෙච්ච කෙනා, ක්‍රෝධයෙන් පෙළෙන, ක්‍රෝධයෙන් සුසුම්ලන මිනිසා කොයිතරම් ආහාර ගත්තත්, මොනතරම් ගුණදායක දේවල් පානය කළත්, කොයිතරම් හොඳ වස්ත්‍ර ඇන්දත් පැළැන්දත් ඔහු දුර්වර්ණමයි කියලා. කොයිතරම් හොඳට ගේ දොර හදාගෙන ඊටාම සැප පහසු ගෘහ භාණ්ඩ ගෙනල්ලා තියාගෙන ඒ ගෘහ භාණ්ඩවල බොහොම සැපසේ වාඩි වෙලා හිටියත් මනා යාන වාහන අරගෙන ඒ යානා ඇතුලේ තියෙන සුව පහසු ආසනවල වාඩි වෙලා හිටියත් ඔහුට කිසිම සුවයක් නැහැ කියලා. ඔහු ඒ සුව යහනට වෙලා දුකෙන්ම ඉන්නවා. හේතුව ද්වේෂය නිසා. ඒ සැප සහිත යහනේ දුකසේම නිදිනවා. අර්ථය දැක දැකත් ඔහුට අනර්ථය වැටහෙන්නේ නැතුව යනවා. පින්නතුනි සමහරලාට කෝටි ගානක වාහනයක ඊටාම සුවදායක ආසනයක වාඩි වෙලා මගට බැස්සහම ඒ ආසනේ හරි පහසුයි. ලොකු සැපයක් තියෙනවා. ඒ වුණාට පාරේ යන කෙනෙක් කරන වරදක් දිහා බලලා, පාරේ හැසිරෙන අය දිහා බලලා අර ආසනයේ උඩ ඉඳගෙන අපි ද්වේෂය උපදවනවා. ඒ ද්වේෂය නිසා මම දැවෙනවා. ඒ ද්වේෂයෙන් මම පීඩාවටපත් වෙනවා. ඒ ද්වේෂයෙන් මම අකුසල් රැස් කරනවා. ඒ ද්වේෂයෙන් මම නිරේ දොර ඇර ගන්නවා. පින්නතුනි මේ තරම් සුව යහනක ඔහුට කිසිම සුවයක් නැහෙනේ. ඔහු ඉන්නේ බොහොම වේදනාවෙන්. මේ බාහිර කාරණාවක් නිසා. තමන්ගේ රතය ඇතුළට වෙලා වීදුරුව වහගෙන කෑ ගහනවා, බනිනවා. අවට ඉන්න අයට ඇහෙන්නෙත් නැහැ. කවුරුවත් දන්නෙත් නැහැ. නමුත් මා විසින් මාව විනාශ කරගන්නවා. ඒකයි මේ සඳහන් කරන්නේ. ඔහුට එවන් අසුන්වල කිසි සුවයක් නැහැ කියලා. පින්නතුනි ක්‍රෝධයෙන් වැඩුණු පුද්ගලයා තමන්ගේ කය, වචනය, සිත මේ තිදොරින්ම අකුසල්ම රැස් කරනවා. තමන්ගේ ධනය පවා විනාශයට පත් කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධ මදයෙන් යමෙක් මත් වෙලා නම් ඔහු අපකීර්තියටම පත් වෙනවා. නෑදෑයෝ, හිතමිත්‍රයෝ නිතර ක්‍රෝධ උපදවන මොහු කෙමෙන් කෙමෙන් බැහැර කරන්න උත්සාහ කරනවා.
දේශනා කරනවා මහණෙනි ක්‍රෝධය තමන්ටම අවැඩක් කරන්නේය. ක්‍රෝධය හිත තදින් කුපිත කරවන්නේය. සිත තුළ උපදින ක්‍රෝධය බයට කරුණක්. කුපිත වූ පුද්ගලයා ඒ මොකවත්ම දන්නේ නැහැ. පින්නතුනි යමෙක් ක්‍රෝධ කරන්නේද ඔහු ලෞකික ලෝකෝත්තර මේ අර්ථ දෙකම දන්නේ නැති කෙනෙක්. ලෞකිකත්වය ඔහු දන්නෙත් නැහැ. ලෝකෝත්තර බව ඔහුට වැටහෙන්නෙත් නැහැ. ඒකට හේතුව සඳහන් කළා සමත විදර්ශනා ධර්ම ඔහු කවදාවත් දකින්නේ. සිත තුළ නිතර නිතර නැගෙන ක්‍රෝධය මේ පුද්ගලයාවම විනාශ කරනවා. යකඩේ හැදුන මලකඩය ඒ යකඩේම විනාශ කරනවා වගේ තමන්ගේ චිත්ත සංතානය තුළ උපන් ක්‍රෝධය තමාවම විනාශ කරනවා. පින්නතුනි මේ කෝපය යම් කෙනෙක් තුළ ඇති වුණහම ඒක නිකන් දුම් දාන ගින්නක් වගේ. ඒ පුද්ගලයාගේ මුහුණ ප්‍රියමනාප නැතුව යනවා. මිනිස්සු මොනයම් කාරණාවකටවත් කේන්ති ගන්නවද ඔවුන්ට විලිබිය දෙකම නැහැ කියලා. තමන් කියන යම් වචනයක් තියෙනවද ඒ වචනයේ කිසි වැදගත් බවක් නැහැ කියලා. ද්වේෂයෙන් දූෂිත වෙච්ච පුද්ගලයා කාගෙන්වත් සරණක් නැති කෙනෙක් කියලා සඳහන් කරනවා. ද්වේෂය නිසා මව්පියන් ආර්යයන් වහන්සේලා පුහුදුන් අය මේ ඕනෑම කෙනෙක් නසන්ඩ ඔහුට පුළුවන්කම තියෙනවා. තරාතිරම වැඩක් නැහැ. ද්වේෂ සිතේ හැටි. යම් මවක් විසින් තමන්ගේ කුස ඇතුලේ මාස ගානක් තියාගෙන පෝෂණය කරලා යම් දවසක මෙලොවට බිහි කළාද යම් කෙනෙක්. පිනතුනි ද්වේෂ සහිත වූ පස්සේ කාලේ තමන්ට ජීවිතය දානය කළ මව වුණත් මරණවා කියලා සඳහන් කරන්නේ. අපි ඉතින් අපේ සමාජයෙන් ඒ වගේ දේවල් කොච්චර දකින්නවද? ඒ වගේ දේවල් කොච්චර ඇහෙනවද අපිට? භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මොනතරම් ප්‍රායෝගිකද? පිනතුනි මේ ලෝකේ ජීවත් වෙන හැම සත්වයක්ම තමන් වගේමයි කියලා හිතන්න කියලා දේශනා කළේ. හැමෝම තමන්ගේ ජීවිතයට ඊටාම ප්‍රියයි. ඒ නිසා යමෙක් නසන්න තීරණය කරනවද? යමෙකුට කරදර කරන්න හිතනවද? ඒ හැම මොහොතකම තමන් උපමාවට ගන්න කියලා දේශනා කළේ. අත්තානං උපමංකත්වා නහනෙය්‍ය නඝාතයේ. තමන් උපමාවට අරගෙන අනික් කෙනා නසන්න එපා කියලා දේශනා කරනවා. මොකද ඔහුත් මම වගේම ජීවිතයට ප්‍රිය කෙනෙක්. පිනතුනි සමහර වෙලාවට මේ ද්වේෂය නිසා සමහර කෙනෙක් පිහියක් අරගෙන තමන්ටම ඇන ගන්නවා. පිනතුනි අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා යමෙක් ද්වේෂයෙන් දූෂිත වෙනවද ඒ පුද්ගලයා තමන්ටත් අවැඩක්ම කරගන්නවා අනුන්ටත් අවැඩක්ම කරනවා. භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පහත් හැසිරීම ඇති හොරු වගේ අය කියතක් අරගෙන ඔබේ අතපය කියතින් කැපුවොත් ඒ කපන පුද්ගලයාට මෛත්‍රී කරන්න කියලා. පින්නතුනි කොයි තරම් අපහසු වේද ඒ කාරණාව. තමන්ගේ අතපය කියතෙන් කපන වෙලාවට මෛත්‍රී කරන්න කියලා දේශනා කළේ.
අපි ගැන ආපහු කොච්චර හිතන්න වෙයිද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, යමෙකුට එහෙම කරන්න බැරි නම් ඔවුන් කෙරෙහි ද්වේෂ සිතක් උපදවන්නේ නම් මහණෙනි, ඒ පුද්ගලයා ශාස්ත්‍රූ ශාසනය කරන්නෙක් නෙමෙයි කියලා. ශාස්ත්‍රූ ශාසනයේ ප්‍රතිපත්තිය පුරන්නෙක් නෙවෙයි කියලා. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ තව වෙලාවක පැහැදිලි කළා මහණෙනි, ක්‍රෝධයට යටත්ව ක්‍රෝධයෙන්ම පීඩාවට පත් වෙලා මරණින් මතු අපායේ ඉපදිලා ඊතා දීර්ඝ කාලයක් කටුක දුක් විඳලා කවදා හරි නිරයෙන් මිදිලා පෙර සසර කළ යම් පින්කමක් හේතු කරගෙන සසර රැකී සීලයක් නිසා මිනිස් ලොව උපන්නොත් දේශනා කළා අතීත ක්‍රෝධෙහි සලකුණු නිතර පෙනෙන්න තියෙනවා කියලා. ඒ ක්‍රෝධයේ සලකුණු වලින් ඔවුන් මේ ජීවිතෙත් පෙළෙනවා කියලා සඳහන් කළා. ඒ කොයි විදිහටද? දරුණු ලෙඩ රෝග ඇති අය හැටියට උපදිනවා. කුදු බව සහිතව උපදිනවා. කොරවෙච්ච ස්වභාවයෙන් යුක්තව උපදිනවා. ඒ විතරක් නෙමෙයි, ජීවිතේ තොර කරන්න නිතරම මාන බලන හතුරු රෑ දවල් ඔහු වට කරන්න උත්සාහ කරනවා. අපායේ ඉපදිලා දරුණු දුක් විඳලා මිනිස් ලෝකට ආවට පස්සේ තවත් නොඑක් ආකාරයේ දරුණු දුක් වලින් පෙළෙන්න සිද්ධ වෙනවා. දේශයෙන් දූෂිත වූ පුද්ගලයාට. මේ ආදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ ද්වේෂයේ පිළිබඳව කරුණු දක්වනකොට පින්තුනි පැහැදිලි වෙන්නේ වහ වහ අත්හල යුතු භයානක අකුසල කර්මයක් බව. තව තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අඥාන පුද්ගලයා නොඑක් පරුස වචන කියමින් යම් කෙනෙකුට අපවාද කරනවාද ඒ පුද්ගලයා හිතනවා ඒකාන්තයෙන් තමන් දිනුවා කියලා. ඉවසීමෙහි ගුණය දන්න අය මනාව ඉවසයිද? පින්තුනි, එතන ජය ලැබිලා තියෙන ඉවසන පුද්ගලයාට. නමුත් බොහොම රළු පරළු වචන වලින් තමන්ට බැනගෙන එනකොට කෙනෙක් තව කෙනෙක් නිහඬව ඉවසනවා නම් සමාජයයි හිතන්න පුළුවන් ඉවසන්නා නිවටයි කියලා. ඔහු මහා බයගුල්ලෙක් කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නෑ. ඔහු තමයි මෙතන ඉන්න ජයග්‍රාහකයා. ඔහු මෙලවට හානියක් කරගත්තෙත් නෑ, පරලොවට හානියක් කරගත්තෙත් නෑ. නමුත් දේශයෙන් දූෂිත වූ පුද්ගලයා තමන්ගේ මෙලොව පරලොව දෙකම පරිහානියට පත් කරගත්තා. පින්නතුනි, භික්ෂූන් වහන්සේලාට සඳහන් කරනවා මහණෙනි, එක ධර්මතාවයක් ඔබලාට පහ කරන්න පුළුවන් නම් නුඹලාට අනාගාමී භාවය ලබා දෙන්න මං අප වෙනවා කියලා. මහණෙනි, ඒ පහ කළ යුතු ධර්මතාවය තමයි ක්‍රෝධය. ඒ ක්‍රෝධය පහ කරන්න පුළුවන් නම් මම නුඹලා අනාගාමී තත්වයට පත් කරවන බවට අප වෙනවා කියලා දේශනා කරනවා. පින්නතුනි, යම් කිසි පුද්ගලයෙක් නිසා යම් කෙනෙකුට හිතේ ක්‍රෝධයක් උපදිනවද? දේශනා කළා මුලින්ම ඔහු කෙරෙහි මෙත් සිත පතුරවන්න කියලා. යමෙක් දැක්කහම තමන්ගේ හිතේ ක්‍රෝධයක් උපදිනවා නම් ඒ පුද්ගලයාට මෛත්‍රී කරන්න කියලා දේශනා කළේ. මැදහත් සිතක් ඔහු කෙරෙහි උපදවන්න. තමන්ගේ හිතට ඔහු කෙරෙහි ක්‍රෝධයක් නැගෙනවා නම් ඒ ක්‍රෝධය මගහරව ගන්න හරි අපහසු නම් බිත්තියකට පුවරුවකට මුවහ වුණා වගේ ඔහු නොදකින්න උත්සාහ කරන්න. නොපෙනී ඉන්න උත්සාහ කරන්න. එහෙම කරලා ඔහු අමතක කරලා දාන්න. ඔහු ගැන සිහි නොකර ඉන්න. පින්නතුනි,
කර්මය දායාද කොටගෙන ඉන්න නිසා තව කර්ම රැස් නොකරන්න, ද්වේෂය හිතේ ඇති නොකරගන්න එතනින් ඈත් වෙලා යන්නේක වටිනවා. මෙවන් කරුණ වලින් ද්වේෂයේ තියෙන භයානක බව අපිට කොයිතරම් පිළිතුරු අවබෝධ කරවලා තියෙනවද? භාග්‍යතුන් වහන්සේ මොනතරම් පැහැදිලිව ඒ කරුණ අපිට දේශනා කරනවද? නමුත් අපි ඊටාම සුළු දෙයකට, නොවැදගත් නොවටිනා දෙයකට අපි කොච්චර කිපෙනවද? අපි කොයිතරම් ඇස්රතු කරගන්නවද? ඊටාම සුළු දෙයක්. නමුත් පින්නතුනි, එහි භයානක බව අපි සෑහෙන වෙලාවක් මේ දේශනාව තුළ සාකච්ඡා කරන්න යෙදුණා. ඒකට හේතුව තමයි අපි මෛත්‍රිය පිළිබඳව සාකච්ඡා කරන දේශනාවක් නිසා මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ ධර්මතාවයේ වෙච්ච ද්වේෂය කොයිතරම් නපුරුද කියන එක මනාව තේරුම් අරගන්න ඕන නිසා, ද්වේෂයේ තියෙන භයානක බව අවබෝධ කරගත්ත කෙනාට මෛත්‍රී සිත දියුණු කරගන්න පහසු වෙයි කියලා හිතුවා. ඒ නිසා හැම වෙලාවෙම ද්වේෂයට විරුද්ධව කටයුතු කරන්න යමෙකුට පුළුවන් නම් ඔහු මෙලව හොඳ ජයග්‍රාහකයෙක්. ඒ පුද්ගලයා හොඳ දක්ෂයෙක්. තමන්ගේ හිතේ ද්වේෂයක් උපදින කාරණාව මොන හේතුවද? ඒ ද්වේෂයේ මූල බීජය හරියට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ මූල බීජයම විනාශ කරලා දාන්න යම් කෙනෙකුට පුළුවන් නම් ආන් ඒ කාරණාව තමයි පින්නතුනි අපි කරණීය මත්ත සූත්‍රයේ සාකච්ඡා කරනකොට සඳහන් කළේ සක්කෝ කියලා. දක්ෂභාවය. අකුසලයෙන් මිදෙන්න තියෙන දක්ෂභාවය. හැබැයිම දක්ෂයා කියලා කියන්නේ අකුසලයෙන් මිදෙන කෙනාට. අපි අද කතා කරන දක්ෂයෝ ගොඩක් ලෝකේ ඉන්නවා. නමුත් ඒ හැමෝටම වඩා වටිනවා අකුසලයෙන් මිදෙන කෙනා. අකුසලයෙන් මිදුන කෙනා මෙලවත් සතුටින් ඉන්නවා. පරලොවත් සතුටින් ඉන්නවා. තමන්ගේ ජීවිතේ කොහොමද පවත්වන්නේ කියන කාරණාව මනවින් අවබෝධ කරලා තියෙනවා. එවන් අය හරි ශ්‍රේෂ්ඨයි පින්නතුනි. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ ධම්මපද පාළියේ එක තැනක දේශනා කරනවා, යෝවේ උපතිතං කෝදං රතං බන්තංව ධාරයේ තමහං සාරතින් භූමි රසමිග්ගාහු ඉතරෝ ජනෝති. යමෙක් ඒකාන්තයෙන්ම උපන් ක්‍රෝධය යටපත් කරන්නේද ඊතා වේගයෙන් දුවන රියක් වහාම නතර කරගන්නවා වගේ. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උපන් ක්‍රෝධය වහාම මැඩලන්න දක්ෂ කෙනාට මම කියනවා රියදුරා කියලා. මහණෙනි, යම්සේ රිය පැදවීමෙහි දක්ෂ වූ රියදුරුතෙම ඊතා වේගයෙන් දුවන රිය වහා යා නොදී Taman කැමති තැනකට පමුණුවා ගන්නවද? ඒ පරිද්දෙන්ම තමන්ගේ සිත් තුළ උපන් ක්‍රෝධය යම් කෙනෙක් ඉදිරියෙහි වැඩෙන්නට නොදී හිතන්නට පුළුවන් මගට පමුණුවලා ඒ ක්‍රෝධය සංසිඳුවාලන්න සමර්ථ වෙනවද? මහණෙනි, මම ඔහුට කියනවා රියදුරා කියලා. පින්නතුනි, හිතේ උපදින ක්‍රෝධය පාලනය කරන කෙනා රියදුරාය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. වේගයෙන් යන රථය රියදුරා විසින් සුදුසු තැන නවත්ත ගන්නවා. අනතුරෙන් බේර ගන්නවා. අවශ්‍ය තැන හරව ගන්නවා. කොතරම් වේගයෙන් ගියත් රියදුරා රථය පාලනය කරනවා. ද්වේෂයත් එහෙමයි. හිතේ ඇති වුණාම බොහොම වේගෙන් හිතම ආක්‍රමණය කරනවා. නමුත් ඉවසන්න පුළුවන් කෙනා තමාව පාලනය කරගත්ත කෙනෙක්.
ජීවිත යාත්‍රාව සතර අපායෙන් ඉවත් කරගත්ත කෙනෙක්. ඔහු හැබෑම රියදුරෙක්. බුදුරජාණන් වහන්සේ ලෝකයා පිළිගත් රියදුරා මම නොපිළිගන්න බව සඳහන් කරනවා. තම සිත තුළ උපන් ක්‍රෝධයේ සංසිඳවා තම සිත නිවන් මගට මෙහෙවන්නා වූ යම් කෙනෙක් වන්නේද ඔහුම තමයි රියදුරා කියලා දේශනා කරන්නේ. පින්නතුනි, අපි උත්සාහ කළ යුත්තේ දක්ෂ රියදුරෙක්ම වෙන්නමයි. මේ දේශනාවේ මුල් හරියෙන් අපි සඳහන් කළා මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ කාරණාව ද්වේෂයයි. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ කාරණාව මෛත්‍රියයි කියලා. ද්වේෂයෙන් දුරස් වෙන එක අපිට මොන තරම් ලාභයක්ද? මෛත්‍රී ජීවිතයට ළඟා කරගන්න එක මේ සංසාරේ දිනන්න කොයිතරම් පිටුවහලක් වෙනවද කියන කාරණාව පැහැදිලි කරපු පහුගිය කරුණ වලින් ඔබට මනාව ප්‍රත්‍යක්ෂ ඇති. මෛත්‍රියට ඊළඟට ළඟින්ම තියෙන්නේ රාගය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා සෙනෙහස කියලා. මෛත්‍රිය වඩන්න පටන් ගත්තාම පැටලෙන්න පුළුවන් එක කාරණාවක් තමයි නැත්නම් වරදින්න පුළුවන් එක තැනක් තමයි රාගය. මෛත්‍රිය මොකක්ද? රාගය මොකක්ද කියන කාරණාව හරියටම අඳුනගන්න සිද්ධ වෙනවා. මුලින්ම මෛත්‍රී කරද්දී මෛත්‍රිය හරියටම අඳුන ගන්නකම් තමන් පිරිමි කෙනෙක් නම් පිරිමි කෙනෙක්ම අරමුණු කරලා මෛත්‍රිය වඩන්න ඕනේ. තමන් කාන්තාවක් නම් කාන්තාවක්ම අරමුණු කරලා මෛත්‍රී සිත වඩන්න ඕනේ. පින්නතුනි, ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම කලෝමේ අරගෙන මේ කමටහන වඩන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒකට හේතුව එහෙම වුණොත් මේ ක්‍රමය අපට වරදින්න තියෙන ඉඩකඩ බොහොම වැඩි නිසා. මෛත්‍රියද රාගයද කියන කාරණාව හරියටම තේරුම් ගන්න බැරි වෙන හින්දා. පින්නතුනි, තව කෙනෙකුගේ සැපය පිළිබඳව හරියටම අරමුණු කරනකොට තමන්ගේ සිතුවිලි පිළිබඳව ආපහු හිතන්න වෙනවා පින්නතුනි. ඒකට හේතුව තමයි මේ තියෙන්නේ මෛත්‍රියද එහෙම නැත්නම් රාගයද කියන කාරණාව හරියටම අඳුනගන්න. අන්න ඒක හින්දා තමයි උපදේශයක් දීලා තියෙන්නේ ස්ත්‍රී පුරුෂ ભેදේ නැතුව තමන්ගේම පක්ෂයේ කෙනෙකුට වඩන්න ඕනේ කියලා. එහෙම සඳහන් කළේ පිරිමි කෙනෙක් නම් පිරිමි කෙනෙක්ම අරමුණු කරලා මෛත්‍රිය වඩන්න. කාන්තාවක් නම් කාන්තාවක්ම අරමුණු කරලා මෛත්‍රිය වඩන්න කියන එක. පින්නතුනි, ඊට කලින් අපි තමන්ට වඩලා තියෙන්න ඕනේ. අපිට එක පාරම වෙන කෙනෙක් අරමුණු කරලා මෛත්‍රී වඩන්න බෑ. එහෙම ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. අපි ඉස්සරලා තමන්ට මෛත්‍රී වඩන්න ඕනේ. තමන්ට වැඩුණට පස්සේ තමයි තව කෙනෙක් අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. තමන් ගරු කරන පුද්ගලයෙක් තෝරගන්න එක හරි වටිනවා. තමන්ට වඩනවා කියන කාරණාව පින්නතුනි බොහෝ කාලයක් කරන්න ඕනේ. සඳහන් කරනවා මම සුවපත් වේවා කියලා වඩන්න ගත්තාම ධ්‍යාන මට්ටම දක්වාම වඩන්න ඕනේ කියලා. මොකද තමන්ට භාවනාව හොඳට වැඩුණට පස්සේ තමයි අපිට පුළුවන්කම තියෙන්නේ තවත් කෙනෙකුට
අරමුණු කරලා භාවනාව වඩන්න. තමන්ට සුවයක් ලැබෙනවා නම් මේ භාවනා ක්‍රමය තුලින් තමන්ට ලැබෙන සුවය අනිත් කෙනාටත් ලැබෙන්න කියලා අපිට වඩන්න පුළුවන්. මා මෙන්ම අන්‍ය පුද්ගලයාද සුවපත් වේවා. එහෙම කිව්වොත් මා මෙන්ම කියලා කියනකොට මට සුවයක් තියෙන්න එපයි. මට කායික මානසික රෝග පීඩා නිමක් නැත්තම් මා මෙන්ම ඔබත් සුවපත් වේවා කියලා කියනකොට මට තියෙන මොන සුවයද? සමහරට අහගෙන ඉඳලා ඔහු ඇහුවොත් ඔබ ළඟ තියෙන මොන සුවයද මටත් ලැබෙන්න කියලා කියන්නේ කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට දෙන්න උත්තරයක් තියෙන්න ඕනේ. ආන් ඒ නිසායි වැඩි වැඩියෙන් Tamanට වඩලා Taman ඒකින් සුවයක් ලබලා ඉන්න ඕනේ කියලා කියන්නේ. පින්නතුනි සමහර වෙලාවට වර්තමානයේ මේ මෛත්‍රී භාවනාව කියලා භාවනාව වඩනකොට තමන්ට මෛත්‍රී කරනවා, තමන්ගේ මිත්‍රයන්ටත් මෛත්‍රී කරනවා, තමන්ගේ මධ්‍යස්ථයන්ටත් මෛත්‍රී කරනවා, තමන්ගේ සතුරන්ටත් මෛත්‍රී කරනවා, සියලු සත්වයන්ටම මෛත්‍රී කරනවා. පොඩි කාලයක් තුල සකල ලෝක සත්වයාටම මෛත්‍රී කරනවා. නමුත් පින්නතුනි අපි මෛත්‍රී කරපු මේ සියලු සත්වයෝ කොයි තැන්වල කොහොම ඉන්නවද කියන කාරණාවත් අපි දන්නේ නැහැ. පින්නතුනි මේ ත්‍රිපිටකයේ තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ යම් ක්‍රමයක් දේශනා කරලා මෙන්න මේ විදිහටයි මේ භාවනාව කළ යුත්තේ කියලා ඒ විදිහටම තමයි පින්නතුනි අපි කරන්න ඕනේ. ඉතින් මේ අපි මේ කරගෙන යන විදිහට මේ සියලු සත්වයන්ටම පොඩි වෙලාවකදී මෛත්‍රී වඩන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට තමයි භාවනාව කරන්න ඕනේ. පින්නතුනි කවුරු කිව්වත් වැරදි නම් ඒ කාරණාව වැරදිමයි. භාග්‍යතුන් වහන්සේ තමයි නිවැරදිම මඟ අපට දේශනා කළේ. පින්නතුනි කෙනෙක් මේ ලෝකේ ඉන්න කාටවත් භාග්‍යතුන් වහන්සේට හැර මේ දේවල් හරියටම කියන්න බෑනේ. මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. මේ විදිහටයි සම්පූර්ණ කරන්න ඕනේ. වෙන කාටවත් අනුමාන ඥානයකින් ඒක කියන්න බැරි නිසා තමයි අපේ ත්‍රිපිටකයේ අට කතාවේ තියෙන විදිහටම අපි මේ භාවනාවට එළඹෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම ඒ භාවනා ක්‍රමයේ වඩන්න පටන් ගත්තොත් ඔහුට තමයි ඒක නිවැරදි වෙන්නේ. එහෙම නැත්තම් අපිට සිද්ධ වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමයෙන් බැහැරට යන්න. එහෙම වුණොත් පින්නතුනි අපිට වෙන කොහේ හරි තමයි යන්න වෙන්නේ. සුගතියකට යන්න නම් වෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ දුගතියක ගිහිල්ලා උපදින්න පුළුවන්. දුගතියෙන් මිදෙන්න නම් සතර පායෙන් මිදෙන්න නම් භාග්‍යතුන් වහන්සේගේ වචනයටම කීකරු වෙන්න ඕනේ පින්නතුනි. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම නිදුක් වෙම්වා. එහෙම නැත්තම් නිදුක් වෙම්වා, නිදුක් වේවා, නිදුක් වෙම්වා. වචන දෙකක්. නිරෝගී වෙම්වා, අවෛරී වෙම්වා, සුවපත් වෙම්වා. මේ ආකාරයෙන් ක්‍රම හතරක්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි පින්නතුනි මේ ක්‍රම හතරම එකට කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මේ ක්‍රම හතරෙන් එක ක්‍රමයක්
අපි තෝරගන්න ඕනේ. නිදුක් වේවා කියලා කියන්නේ එහෙම නැත්නම් නිදුක් වෙම්වා කියලා කියන්නේ ඒක ධ්‍යාන වඩන එක ක්‍රමයක්. මේ කාරණා හතරක් දේශනා කරලා තියෙන්නේ පින්නතේ ධ්‍යාන වඩන ක්‍රමවලින් ක්‍රම හතරක් හැටියට වෙන වෙනමයි මේක දේශනා කරලා තියෙන්නේ. එහෙම මිසක් මේ හතරම එකට ගන්න කියලා නෙමෙයි කියන්නේ. ධ්‍යාන වඩන ක්‍රම හතරක්. මේ හතරෙන් එක ක්‍රමයක් තමයි අපිට ගන්න කියලා කියන්නේ. මෛත්‍රිය පාදක කරගෙන ප්‍රථම, දෙවන, තුන්වන ධ්‍යාන වලට සමවදින්නත් පුළුවන්. ඒ මෛත්‍රිය පදනම් කරගෙනම හතරවෙනි ධ්‍යානයට සමවදින්නත් පුළුවන් වෙනවා. නිදුක් වේවා කියලා එහෙම නැත්නම් නිදුක් වෙම්වා කියලා ධ්‍යානයට සමවදින්න බෑ පින්නතුනි. නිදුක් වෙම්වා කියලා තමන්ට වඩන්නේ. දැන් මෛත්‍රිය කියලා කියන්නේ මිත්‍ර භාවය. මිත්‍රයෙක් කියලා කියන්නේ තමන් පහත් කියලා සලකන කෙනෙකුට නෙමෙයි. තමන්ට වඩා උසස් කියලා සලකන කෙනෙකුටත් නෙමෙයි. සමාන සැලකීමක් තියෙන්නේ. ඒක තමයි මෙත්තා කියලා කියන්නේ. එහෙම නැත්නම් මෛත්‍රිය මිත්‍ර භාවය කියලා කියන්නේ ඒකට. අපි උදාහරණයක් කතා කළොත් තමන් බඩගින්නේ ඉඳලා තව කෙනෙකුට කෑම දෙනවා. කෑම එක දෙනවා කියන්නේ පින්නතේ මෛත්‍රිය නෙමෙයි. මමත් බඩගින්නෙන් මිදෙන්න ඕනේ. ඒ පුද්ගලයාත් බඩගින්නෙන් මිදෙන්න ඕනේ. එහෙම හිතලා කෑම එක දෙකට බෙදාගෙන ආහාරයට ගන්නවා නම් ඒක තමයි පින්නතේ මෙතන මෛත්‍රිය කියලා කියන්නේ. සමානව සලකනවා. මම මට සලකන විදිහටම අනුන්ටත් සලකනවා කියන එක. අඩුත් නැතුව වැඩිත් නැතුව. ඒකෙදි තමන් හරියටම අඳුර ගන්න ඕනේ. මෙහෙම උදාහරණයක් කියලා තියෙනවා. තමන් සහ තමන්ගේ මිතුරා ඒ වගේම තමන්ගේ සතුරා තමන්ගේ මධ්‍යස්ථයා මමත් මගේ මිතුරාත් සතුරාත් මධ්‍යස්ථයාත් හතර දෙනාම එක තැන ඉන්න වෙලාවේ කවුරු හරි අපි හතර දෙනාම අල්ලා ගන්නවා. අල්ලගෙන කියනවා මෙයින් එක්කෙනෙක් මරලා මට බිලි පූජාවක් තියන්න තියෙනවා. එක්කෙනෙක්ව මට දෙන්න. අනිත් තුන් දෙනාම නිදහස් කරන්න කියලා. පින්නතුනි තමන්ට කිව්වොත් මෙයින් එක්කෙනෙක් තෝරලා දුන්නොත් එහෙම නැත්තම් තමන් ඒ සඳහා ඉදිරිපත් වුණොත් අනිත් තුන් දෙනාම බේරලා. ඒක මෛත්‍රිය නෙමෙයි පින්නතුනි. ඒ තුන් දෙනාට මම මෛත්‍රී කරලා ඒ තුන් දෙනා වෙනුවෙන් මගේ ජීවිතය දුන්න නෙමෙයි. එහෙම වුණාට ඒක මෛත්‍රිය නෙමෙයි. පින්නතුනි හතර දෙනාවම බේරන්න ලැබෙන එක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. හතර දෙනාටම සමාන සැපයක් ඇති වෙන්න ඕනේ. ඒකටයි මෛත්‍රිය කියලා කියන්නේ. පින්නතුනි ඒකෙදි මේ සැපය කියන කාරණාව තව කෙනෙකුට දෙන්න නම් මේ සැපය කියන කාරණේ තමන් කොච්චර දැනගෙන ඉන්න ඕනේද? ඒක මෙතන තියෙන ඉතා විශේෂ කරුණක්. පින්නතුනි අපි අදට ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. අපි ඊළඟ ධර්ම දේශනාවේදී මේ කරුණ පිළිබඳව තව ටිකක් විශේෂයෙන් සාකච්ඡා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සදහවත් දායක පින්වත් පිරිස පින් අනුමෝදන් කරන සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කරන සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. චක්කුම් උදපාදී උතුම් ධර්ම දේශනා මාලාව
සංවිධානය කරමින් විශාල පිරිසකට ධර්ම දානයට අවස්ථාව උදා කරලා දෙන අපේ හේමක ඩයස් මැතිතුමාටත් එතුමන්ගේ දයාබරණීය ස්වාමි දියණියටත් අපි මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ පින්කම සම්පූර්ණ කරගන්න ඒ අයට නිරන්තරයෙන් අතහිත දෙන උදව් උපකාර කරන ධර්මසිරි පියාණන් සහ මෑණියන් මේ අවස්ථාවේ විශේෂයෙන් සිහිපත් කරලා ඒ හැම දිනාටමත් අපි පින් අනුමෝදන් කරවමු. මේ රැස් කරගත්ත උදාර පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වෙන්නේ මේ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් අපි සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ